සුවඳ පිරුණු පුංචි කාමරේ රතු රෝස මලක පෙති කැඩීදී මට නපුරුනේ ඇයි දයාමියේ මේ කඳුළු බින්දු ප්‍රථම ප්‍රේමයේ නුඹේ සුවඳ පිරුණු පුංචි කාමරේ රතු රෝස මලක පෙති කැඩීදී මට නපුරුනේ දයාමියේ මේ කඳුළු බින්දු ප්‍රථම ප්‍රේමයේ. ආයුබෝවන් සුබ දවසක්. ඔන්න අදත් දවසේ ගීතේ වැඩසටහන ලස්සන ගීතයක අරුත පැහැදිලි කරමින් ගයන්නට මම ඔයාලගේ නිවසට අදගෙන ආපු ගීතය මුල් කොටස ගයනවා ඔයාලට ඇහෙන්න නැති. එතකොට ඔයාලා අපි හැමෝම ආදරය කරන ලස්සන ගීතයක් තමයි අද තෝරගෙන ආවේ. අද මේ ගීතය මම විශේෂයෙන් තෝරගත්තේ මේ සනත් නන්දසිරි ගායන ශිල්පියාණන් එහෙනම් එහෙම කලාකරුවාණන් ගායනා කර මේ ගීතය අපි චූටි කාලේ ඉඳලා ආස කරපු ගීතයක්. ඉතින් එතුමාණන්ට ගෞරවයක් වශයෙන් මම මේ ගීතය තෝරගත්තා. ඒ වගේ මේ සංගීතය නිමල් ජයකොඩි මහත්මයාගේ, ඒ වගේම පද රචනය ධර්මරත්න පෙරේරා මහත්මයාගේ. නුඹේ සුවඳ පිරුණු පුංචි කාමරේ රතු රෝස මලක පෙති හැලී තියේ මට නපුරුනේ ඇයි දයාවේ මේ කඳුළු බින්දු ප්‍රථම ප්‍රේමේ. තරුණයෙක් තරුණියක් සමග ආදරයෙන් වෙලුණාම ඒ ආදරය ප්‍රථම ප්‍රේමයක් නම් හරිම සුන්දරයි. එතකොට මේ තරුණයාගේ ප්‍රථම ප්‍රේමය ඇයයි. එතකොට මේකේ කියවෙනවා මුල් කොටසේ නුඹේ සුවඳ පිරුණු පුංචි කාමරේ රතු රෝස මලක පිටි හැලී තියේ. මේ ගීතේ හරි ආందోලනාත්මක ගී පදය එහෙම නැත්නම් ගීතයේ පද පෙළ තමයි මේ රතු රෝස මලක පෙති හැලී තියේ කියන එක. මේකේ විවිධ පැත්තට පැතිකඩයන් වලට මේ ਵਿਚාරයන් ලක් වෙනවා මෙන්න මේ පද පෙළ හින්දා. මේකේ මේ පුංචි කාමරයක් ගැන සඳහන් වීමක් වෙනවා. ඒ වගේම රතු රෝස මලක පෙති හැලී තියේ කියන. ඒ වගේම මේකේ මේ තරුණයා එහෙම නැත්නම් මේ කතකයා ප්‍රශ්න කරනවා ඇයි මට නපුරු උනේ දයාවියේ මේ කඳුළු බින්දු ප්‍රථම ප්‍රේමේ. එතකොට මේ තරුණයා සහ මේ තරුණිය කාමරයක තනි වෙලා ප්‍රථම ලිංගික ඇසුර පවත්වනකොට ඇය කන්‍යාවියක් නොවි සංකේතවත් වෙනවා මේ රතු රෝස මලක පෙති හැලී තියේ කියන පද පෙළේ. ඊට මොහු ප්‍රශ්න කරනවා ඇයගෙන් ඇයි මට මෙහෙම නපුරු උනේ? ඇයි ඔයා මම මගේ ප්‍රථම ආදරේ ඔයා. එතකොට ඇයි ඔයා මට මේ විදිහට දෙයක් කරේ? ඔබ කන්‍යාවියක් නොවුනේ ඇයි? මොකක්ද හේතුව කියලා ප්‍රශ්න කිරීමක් තමයි මේ මුල් කොටසේ තියෙන්නේ. බැලුමට මේ ගීතය ඇස්සේ එවැනි අදහසක් තමයි අපිට ගන්නට තියෙන්නේ. නමුත් මේකේ දෙවන තුන්වන කොටස යනකොට මේ මොවුන් කොච්චර දුරට ආදරය කරන් ආපු දෙන්නද? එහෙනම් මොවුන්ගේ ආදරය කොයි කාලේ ඉඳලා එන ආදරයක්ද? මේ කාමරයක තනිවීමක්. එහෙම මේකේ වැරදි අදහසක් ගන්නට එපා. මොකද සාමාන්‍යයෙන් මෙතන මේ තරුණයා මේ තරුණියව ගොඩක් කල් ඒ කියන්නේ පාසල් කාලේ ඉඳලා ඇසුරු කරපු තමන්ගේ පෙම්වති වෙන්න පුළුවන්. ප්‍රථම ආදරයක් කියනවනේ. එහෙනම් ප්‍රථම ආදරයක් ඇති වෙන්නේ පාසල් කාලේදී ගොඩක්. ඒතකොට පාසල් කාලේ ඇති වෙන ප්‍රථම ආදරය පාසලෙන් එළියට ඇවිල්ලා සමහර විට රැකියාව වලට ගිහිලා කොහොමද මේක විවාහයක් දක්වා යනවනේ. අන්නේ විවාහ වෙන මොහොතේදී ඇයගේ ඒ රෝස මලක පෙති හැලී තියේ කියන පදයෙන් සංකේත වෙන ඇය කන්‍යාවියක් නොවීම. මොහු ප්‍රශ්න කරනවා ඇයි එහෙම වුනේ මේ කඳුළු බින්දු මගේ ප්‍රථම ප්‍රේමය. ඔයා මගේ ප්‍රථම ප්‍රේමය. අපි දෙන්නෙකුට ආදරය කරා. ඇයි මේ වගේ දෙයක් මගෙන් හැංගුවේ කියලා ප්‍රශ්න කිරීමක් සිදු වෙනවා. එතකොට මේකේ දෙවන කොටසට තුන්වන කොටසට යනකොට මේ ගීතයේ මේ අපිට මේ තේරුම් කරන්නට පුළුවන්, මේක පැහැදිලි කරන්න පුළුවන් මෙවැනි සිදුවීමක් ඇති වෙන්නට මොකද්ද ප්‍රශ්න උනේ, මොකද්ද හේතුවක් උනේ කියන දේ. නමුත් මේ ගීතය ඇස්සේ මුල් කොටසේ තියෙනවා මේ පුංචි කාමරයක සෝදක් තියෙනවා. ඒ වගේම රතු රෝස මලක පෙති හැලී තියේ කියනවා. ඇයි මට නපුරුනේ කියලා අහනවා. මේ කඳුළු බින්දු ප්‍රථම ප්‍රේම. ගොඩක් දෙනෙක් මේ ගීතය බැලුවාම මේ ගීතේ මුල් කොටස බැලුවාම මෙන්න මෙවැනි අදහසක් තමයි ඕන් සිතට ගන්න. අපි මේකේ දෙවන කොටස විස්තර කරන ගමන් බලමු මේ ගීතේ කුමක්ද කියවෙන්නේ කියලා.
මගේ සමරු පොතේ රෝස පිටු සොයා මුතු අකුරු පේලියක් නියූ ඔයා මගේ සමරු පොතේ රෝස පිටු සොයා මුතු අකුරු පේලියක් නියූ ඔයා සිගි වටනයක් ලෙසින් තවත්තියේ සමනල පියාපතක් ජීවිතේ සුවඳ පිරුණු පුංචි කාමරේ රතු රෝස මලක පෙති හැලීදී මට නපුරුනේ ඇයිදාගේ මේ කඳුළු බින්දු ප්‍රථම ප්‍රේමයේ. ඔව් මේක දෙවන කොටසේදී පාසල් ප්‍රේමයක් ගැන කියවෙනවා. එහෙනම් මොවුන්ගේ අතීතය එහෙනම් මොවුන් දෙදෙනාගේ අතීතය ගැන පොඩි කියවීමක් මේකේ තියෙනවා. මගේ සමරු පොතේ රෝස පිටු සොයා මුතු අකුරු පේලියක් ලියෝයා. එහෙනම් පාසලේදී මොවුන් දෙන්න ආදරය කරන පාසල් කාලේ ප්‍රේමයක් නේ ආදරේ. මෙයාලා කාමරයක තනි වෙලා පෙම්සුව විඳින මොහොතේදී මොවුන්ගේ අතීතයේ මෙවැනි සිදුවීමක් වෙනවනේ. ඇය කන්‍යාවියක් නොවීම වගේ දෙයක් වෙනවනේ. එතකොට මොහුගේ සිත දුකින් පෙළෙනවා. මොකද පාසල් කාලේ ඉඳලා ආපු ප්‍රථම ප්‍රේමයයි මොහුගේ. එතන මොහු කියනවා මොහු ප්‍රශ්න කරනවා අතීතයට මොහුගේ සිත යවලා මගේ සමරු පොතේ රෝස පිටු සොයා මුතු අකුරු පේලියක් ලියුවා. ඒ කාලේ පාසලෙන් අයින් වෙනකොට මගේ සමරු පොතේ එහෙම නැත්නම් මගේ අර පාසලෙන් අයින් වෙනකොට එන ලස්සන ලස්සන පිටු තියෙන සුවඳ තියෙන අන්න ඒ රෝස පිටුවක ඒක රෝස පිටුවක් හොයලා අර මුතු අකුරු පෙළක් ලියපු ඔයා එදා එහෙම ලියලා දුන්න ඒක සිහි වටනයක් විදිහට තාම මංගාව තියෙනවා. ඉතින් මට හිතෙනවා මේ සමනල පියාපතක්ද මේ ජීවිතය කියලා. එහෙනම් මේ ජීවිතය කියන්නේ සමනල පියාපතක්ද කියලා. මොකද්ද සමනල පියාපතකින් සංකේතයක් දෙන්න බලන්න සමනලේ එකක් තමයි හරි ලස්සනයි. ඒ වගේම ඔවුන්ගේ පියාපත් යුගලයක් තියෙනවානේ. එතකොට ඒ සමනලයාගේ පියාපත් හරි සිනිදුයි. සුමට එක පාරක් අතින් ස්පර්ශ කරොත් අය ඔහුට ඉගිලෙන්නවත් බෑ. ඒ වගේම ගහක අත්තක හරි මොකක් හරි මකුළු දෙලක හරි සමනලේ පියාඹලා යන පැටළුනොත් ඒ සමනල පියාපත හරිම සියුම් කැඩෙනවා විනාශ වෙනවා. එතකොට මොහු කියනවා මේ සමනල පියාපතක්ද මේ වගේම හරිම සියුම් වෙනස් වන ඒ වගේම හිටි ගමන් දුකටපත් වෙන ඒ වගේද මේ ජීවිතේ කලකිරීමකටපත් වෙන ජීවිතයක්ද මේක කියලා ඔහු ප්‍රශ්න කරනවා. ඔහුට එහෙම හිතෙන්න හේතුව මොහුගේ ප්‍රථම ආදරයේදී අන්න අර පළවෙනි කොටසේ තියෙනා වූ දෙවන පද පිළේ තියෙන හේතුවයි. ඒ කියන්නේ රතු රෝස මලක පිටියලේදී. එහෙනම් ඇය මොහු ආදරය කරපු මොහුගේ ප්‍රථම ආදරයේදී ඇයව කන්‍යාවියක් නොවි මොහුට ඊටාම වේදනාවබරයි. ඉතින් මොහු කියනවා ඒ කාලේ පාසල් අධ්‍යාපනයේ කුඩා කාලේ ඉඳන් අධ්‍යාපනයේ පාසල් කාලේ ඉඳලම ඔයා මට ආදරය කරා. ඒතර ඔයාගේ මගේ මේ ආදරේ මේම වෙන්න හේතුව මොකක්ද කියලා. දැන් සාමාන්‍යයෙන් මේ ගීතය ඇස්සේ නැති වුණාට මේක අපිට කතා කරන්නට ඕනේ විවෘතව. සාමාන්‍ය කාන්තාවක්ගේ කන්‍යාභාවය කියන එක ඇය ලිංගික ඇසුරකින්ම එය නැතිවීමක් ප්‍රශ්න කරන්නට බෑ. ඒකට ස්වභාවික හේතු තියෙනවා. සමහර කාන්තාවන්ට උපතින්ම කන්‍යාභාවයක් නැහැ. සමහර කාන්තාවන්ගේ ඔය ජිම්නාස්ටික් එහෙම නැත්නම් ක්‍රීඩා කරන ස්පෝර්ට් කරන කාන්තාවන්ගේ එය නැති වෙලා යනවා. ඒ වගේ හේතු සමහර අයගේ වැරදි ක්‍රියාකලාප ඒ කියන්නේ මේ පුරුෂයන් සමග එවැනි දෙයකට ලක් වෙන්න පුළුවන්. එවැනි දෙයක් මතු වුණාම වෙන්න පුළුවන්. නමුත් ඊට වඩා වෙනස් පැතිකඩවන් තියෙනවනේ. සාමාන්‍යයෙන් උපතින්ම නැති වෙනවා. සමහර වෙලාවට ස්පෝර්ට් කරද්දී නැති වෙනවා. ඒ වගේ හේතු නිසා ස්වභාවයෙන්ම නැති වෙන්න පුළුවන්. නමුත් මේ තරුණයෙක් කවදාවත් සාමාන්‍ය සාම්ප්‍රදායික තරුණයෙක් මේ පිළිබඳව හරි ලොකුවට හිතනවා. එතකොට මේක සමහරට ඒ කාන්තාව කිසිම විටක පුරුෂයෙක් සමග ලිංගික ඇසුරක් පවත්වලා නැති වෙන්න පුළුවන්. නමුත් ස්වභාවයෙන්ම ඇගේ උපතින්ම නැති වෙන්නත් පුළුවන් මෙවැනි කන්‍යාභාවය. එහෙම ප්‍රශ්නයක් වුණොත් මේක පෞද්ගලික ජීවිතේ කොච්චර බලපානවද? දැන් මොහුගේ මේක අස්සේ බලන්නකො මොහු පාසල් කාලේ ප්‍රේමයක් නෙමේක. පාසල් කාලේ ආදරය කරපු ප්‍රේමයක්. එතකොට මේ පාසලේ ආදරේ ප්‍රේමය නොකැඩී එක දිගට ඇවිල්ලා විවාහ වෙනකොට වුන් කාමරයක තනි වෙනකොට ඇය කන්‍යාවියක් නොවි මහා ප්‍රශ්නයක් නේ. එතකොට ඇය ශ්‍රිජ්ජුවම ඇය වැරදි කාන්තාවක් බවට පත් වෙනවනේ මේ ගීතය ඇස්සේ. එහෙම වුණාම
නමුත් මොහුන් දෙදෙනාගේ ආදරය පිළිබඳ මොහුන් දෙනාට සැකයක් නැහැනේ. මේකේ තියෙනවානේ මගේ සමනු පොතේ රෝස පිටුසේ මුතු අකුරු පෙරක් ලිව්වා. සිහි වටනයක් ලෙසින් tie. සමනල පියාපතක්. මේක තුනන කොටස යනකොට තවත් තියෙනවානේ. එතකොට මෙවැනි සිදුවීමක් පාසල් ප්‍රේමයක් ඇතුලේ මෙවැනි සිදුවීමක් වෙලා මෙවැනි ප්‍රශ්නයක් වුණා මොහුන් දෙදෙනා එතනින් එහාට ජීවිතේ යයිද ප්‍රශ්නයක්. මොවුන් මේකේ තුන්වන කොටසේදී ඔවුන්ගේ වෙන්වීමක් සඳහන් වෙනවා. අපි ඒක තුන්වන කොටස මම විස්තර කරලා පැහැදිලි කරන්න. මෙවැනි දෙයක් සිදු වෙන්නට පුළුවන්. හැබැයි මේකේ පළවෙනි කොටස මට නපුරු උනේ ඇයිද යාබියේ? මේ කඳුළු බින්දු ප්‍රථම ප්‍රේමේ. මොහු ඇගෙන් අහනවා ඇයි මට මේ වගේ දෙයක් කරේ කියලා. එහෙනම් මෑට සමහර විට මම අර කියපු හේතු වෙන්න පුළුවන්. සාමාන්‍ය ස්වභාව ධර්මයෙන්ම මෙවැනි දෙයක් නෑ ඇයට. එහෙම නැත්නම් ඇයගේ ක්‍රීඩා කරන ස්පෝර්ට් කරන කාන්තාවක් නම් ඇයට එන්නේ. එතකොට ඇය කොහොමද මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ? අපි බලමු මේකේ තුන්වන කොටසේදී මොන වගේ තීරණයකට මේ කතකයා එළඹෙයිද කියලා. හැබැයි මට මේ ගීතයේ පළවන කොටසයි දෙවන කොටසයි ඇස්සේදී මට එක දෙයක් පැහැදිලි වෙනවා. මේක පාසල් ප්‍රේමයක්. ඇයත් මොහුට අවංකව ආදරය කරලා තියෙනවා. මොකද ප්‍රථම ප්‍රේමයක් ගැන සඳහන් වෙනවා. එතකොට මොහුන් දෙදෙනාගේ ආදරයේ බැඳීමක් තියෙනවා සඳහන් වෙනවා. එතකොට මේක මේ කාන්තාවගේ එහෙමනම් පිරිසුදු භාවයක් නැහැ කියලා මොහු ප්‍රශ්න කරාට මට හිතෙන විදිහට මේ ගීතය ඇස්සේ ඉන්න මේ තරුණිය ස්වභාවයෙන්ම ඇගේ කන්‍යා භාවයක් නැහැ. ඇය නැතුව වෙනත් පුරුෂයෙකු සමග ඇසුරක් පවත්වා නොවේ. මෙවැනි තත්යකට ඇය මුහුණ දෙන්නේ. අපි බලමු මේකේ තුන්වන කොටසේ ඇයට කුමක් වේවිද? මොහු කුමන තීරණයක් ගනීවිද කියලා. මුතු කඳුළු බින්දුවක් ගලා ගියා සිත දුරක ගියා ආදරේ සොයා මුතු කඳුළු බින්දුවක් ගලා ගියා සමුගන්ම වේදනාව කිව්වේ මේ ඉඳ සපයක් ඇතිමිතේ සුවඳ පිරුණු පුංචි කාමරේ රතු රෝස වනක පිටි හැදිති මට නපුරුනේ ඇයි දයාවියේ මේ කඳුළු බින්දු ප්‍රථම ප්‍රේමේ. හරි. අපි මේක තුන්වන කොටස බලමුකෝ. තුන්වන කියන සිත දුරක ගිය ආදරේ සොයා මුතු කඳුළු බින්දුවක් ගලා ගියා. මොහුගේ හිතේ ඇති වුණා දැන් දුකක්. මොහුගේ ආදරයේදී මෙවැනි තත්ත්වයකට පත් වුණාට පස්සේ ඕනෑම තරුණයෙක් ඒ වෙලාවේදී හරි වේදනාවට පත් වෙනවා. මොකද මොහුන් දෙදෙනා මේක යෝජිත විවාහයක් වගේ වෙලා එවැනි දෙයක් වුණොත් ඒකට තීරණයක් ගන්නට පුළුවන්. නමුත් මේක පාසලේ ඉඳලා ඇතිවෙච්ච ප්‍රේමයක්. එතකොට මේ ප්‍රේමයේදී මෙවැනි දෙයක් ඇති වුණාම සාම්ප්‍රදායික තරුණයෙක් බලන කෝණයෙන් බැලුවොත් මෙතනින් එහාට පවුලක් නැහැ. මොකද මොහුත් හොඳටම දන්නවා ඒ ඉස්කෝලේ යන කාලේ ඉඳලා ඇයව ආදරය කරා. එතකොට වෙනත් ඇසුරක් පවත්වන මේ කාන්තාවට ඇඟිල්ල දික් කරන්න මොහොත් පොඩ්ඩක් හිතන්නට ඕන. සිත දුරක ගිය ආදරය සොයා. එහෙනම් මේ සිත දුර අතීතයට ගිය ආදරය සොයා. මුතු කඳුළු බින්දුවක් ගලයි අපි ඉස්සර හිටපු අතීතේ ආදරය කරපු විදිය මොනතරම් සුන්දරද. එය මේ අද සිදුවීමත් එක්ක ඇතිවන්නා වූ වේදනාව කඳුළු බින්දුවක් බවට පත් වෙනවා. සමු ගන්න වේදනාව කියලා. එහෙනම් සමු ගැනීමක්. ඒක වේදනාවක් මේ ලෝකේ තියෙන. දැන් මොහු ඇගෙන් වෙන වෙනවද නැද්ද කියලා මොහු තීරණය කරනවා. මොකද මොවුන් අසීමිත ලෙස ආදරය කරන්නට ඇති. පාසල් කාලේ ඉඳලා ආපු ආදරය. ලස්සන අතීතයක් තිබ්බා, සුන්දර ආදර කතාවක් තිබ්බා.
හැබැයි මෙන්න මේ රතු රෝසමලක පෙතිහැරුණ කතාවේදී ඇය කන්‍යාවියක් නොවීම මොහුට මෙතනින් එහාට මේ ආදරේ තියාගෙන යනවාද කියන ප්‍රශ්නයක්. මේ ඉන්ද්‍ර චාපයක් ජීවිතේ. ඉන්ද්‍ර චාපයක් කියන්නේ එහෙනම් අපි දන්නවා දේදුන්නක්. දේදුන්නක් කියන්නේ වැහි වලාකුළු තියෙනකොට ඉරෙලිය වැටිලා අර වැහි මන්දාරමත් එක්ක කඳු මුදුනෙන් පාට 7ක් එක පායන දේදුන්න. ඒක ටික වෙලාවක් තිබිලා නැති වෙලා යනවා. එහෙනම් මොහු කියනවා මේ වෙනස් වෙන සුළුභාවය හංගවන්නට. එහෙනම් මේ ජීවිතයේ අනිත්‍යභාවය මතු කරන්නට මොහු කියනවා එහෙනම් මේ ජීවිතය කියන්නේ මේ වගේද? මේ වගේද? උහුට කලකිරීමක් ඇති වෙනවා. එහෙනම් තමන්ගේ පෙම්වතිගේ ආදරය කරලා ඔවුන් එකතු වුණාට පස්සේ ඇයව මේ වගේ විදිහට දන්න ඔහුගේ අර ජීවිතයේ සිහින ඔක්කොම කඩාගෙන වැටෙනවා. එහෙනම් මොහු කියනවා මේක දේදුන්නක් වගේද? එහෙනම් ඉන්ද්‍ර චාපයක් වගේද මේ ජීවිතේ? එහෙනම් මොහු දෙවන කොටසේ කියන සමනල පියාපතක්ද ජීවිතය කියන මෙතන කියනවා ඉන්ද්‍ර චාපයක්ද ජීවිතය කියලා. එහෙනම් මේකේ මේ තරුණයා මොහුට අසීමිත මේ තරුණියට අසීමිතව ආදරය කරලා තියෙනවා. මේක පාසල් කාලේ ඉඳලා එන ප්‍රේමයක්. ඒ ප්‍රේමය තමන් විවාහ වුණාට පස්සේ හෝ තමන් එකට ඒ විවාහයේ ඵල දරුවට පස්සේ පළවන දවසේදී ඇය කන්‍යාවියක් නොවීම මොහුට ඊටාම වේදනාබරයි. හැබැයි මේ ගීතයේදී මේ තරුණිය මට දැනෙන ආකාරයට මොවුන්ගේ පාසල් ප්‍රේමය නම් ඇය සමහර විට වෙනත් පුරුෂයෙකු සමග ඇසුරක් පවත්වා නොතිබෙන්නත් පුළුවන්. ස්වභාවික හේතු මත ඇගේ කන්‍යාභාවය නොමැති වෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් මෙතනින් එහාට මේ ආදරය කෙසේනම් පවතීද? කෙසේනම් ගලාගෙන යාවිද? ප්‍රශ්නයක්. මොකද මේ ගීතේ කතක එහෙම නැත්නම් මේම තරුණයා කියනවා මේක ඔහුට හරි හිතේ වේදනාවක්. හැබැයි මොහු කියනවා සමු ගැන්ම වේදනාවක්. ඒ කියන්නේ ඔවුන් දෙදෙනා වෙන්වීම නම් අසීමිත වේදනයි. මොකද පාසල් කාලේ තිබ්බ ප්‍රේමයක් මෙවැනි දෙයකට ලක් වුණාම මෙවැනි ප්‍රශ්නයකට මතු වුණාම ඒ උත්තරය කෙසේ වේවිදයි මට නම් සිතාගත නොහැක. ඉතින් මම මෙය ඔබට බාර දෙනවා මෙතනින් එහාට මොවුන්ගේ ජීවිතේ කුමක් වේවිද කියලා. ඉතින් මේ ගීතයේ ඇස්සේ මෙවැනි අදහසක් මතුවෙනවා. ඉතින් හරිම ලස්සන මේ ගීත ගායනා කරනවා සංගීත නිපුණ සනත් නන්දසිරි මහත්මයා. ඉතින් මේ ගීතය දැන් මම ඔයාලට සම්පූර්ණයෙන්ම ගායනා කරනවා. ඉතින් මෙවැනි අදහසක් මේ ගීතය ඇස්සේ තියෙනවා කියලායි මට හැඟුණේ. ඉතින් වෙනත් අදහස් අර්ථකථන තියෙන්නට පුළුවන්. ඉතින් ඒ කෙසේ වෙතත් මට නම් හැඟුණේ මේ පාසලේ ඉඳලා පැවතාපු මේ ප්‍රේමය විවාහයකදී තරුණියකගේ පිරිසිදුභාවය නොමැතිවීම ඇයි එහෙම වුණේ කියලා හිතට වේදනාවක් ගෙන තරුණියගේ අතේ තියෙනවා කතාවක්. ඉතින් මේකට මම නැවත සැරයක් කියනවා මේකට ස්වභාවික හේතුවක් වෙන්න පුළුවන් ඇයගේ කන්‍යාභාවය නොවීම. ඉතින් ඒ නිසා මේ කතකයා මේ තරුණයා තමන්ගේ පෙම්වතිය ගැන මීට වඩා පොඩ්ඩක් හිතන්නට තිබ්බා. ඔහු කෙසේ වේවිද කියන එක නම් මේ ගීතය ඇස්සේ නෑ මට කියන්නට තියෙන්නේ. මොහුට විශ්වාසයක් තියෙනවා නම් මොහුගේ ආදරය ගැන මේ ප්‍රශ්නේ කෙසේ හෝ ඔහු විසඳා ගනීවි. ඉතින් හෙට දවසේ ලස්සන ගීතයක අරුත පැහැදිලි කරමින් ගයන්නට මම එනවා ඔයාලගේ නිවසට. අහලා බලන්න මේ ගීතය සම්පූර්ණයෙන්ම මගේ හනින් හෙට දවසේත් හමු වෙන බලාපොරොත්තු ඇතිව. හැමදෙනාටම තෙරුවන් සරණයි. සුවඳ පිරුණු පුංචි කාමරේ රතු රෝසමලක පෙති හැඩීති මට ලකුණුනේ ඇයි දයාවියේ
මේ කඳුළු බින්දු ප්‍රථම ප්‍රේමයේ නුඹේ සුවඳ පිරුණු පුංචි කාමරේ රතු රෝස මලක පෙති හැලීදී මට නපුරුනේ ඇයි දයාවේ මේ කඳුළු බින්දු ප්‍රථම ප්‍රේමයේ මගේ සමරු පොතේ රෝස පිටු සොයා මුතු අකුරු පෙළියක් ලියූ ඔයා මගේ සමරු පොතේ රෝස පිටු සොයා මුතු අකුරු පෙළියක් ලියූ ඔයා සිගිවටන අපුලසින් තවත් තියේ සමනල පියාපතක් ජීවිතේ විසුවඳ පිරුණු පුංචි කාමරේ රතු රෝස මලක පෙති හැලීදී මට නපුරුනේ ඇයි දයාවේ මේ කඳුළු බින්දු ප්‍රථම ප්‍රේමයේ සිත දුරක ගියා ආදරෙන් සොයා මුතු කඳුළු බින්දු වර්ණ ගලා ගියා සිත දුරක ගියා ආදරෙන් සොයා මුතු කඳුළු බින්දු වර්ණ ගලා ගියා සමුදෙන්ම වේදනාව කිලුවේ මේ ඉන්න චාපයක් ජීවිතේ සුවඳ පිරුණු පුංචි කාමරේ රතු රෝස මලක පෙති හැලීදී මට නපුරුනේ ඇයි දයාවේ මේ කඳුළු බින්දු ප්‍රථම ප්‍රේමයේ නුඹේ සුවඳ පිරුණු පුංචි කාමරේ රතු රෝස මලක පෙති හැලීදී මට නපුරුනේ ඇයි දයාවේ මේ කඳුළු බින්දු ප්‍රථම ප්‍රේමයේ